නිසි මඟ යනු මැන පුතුනේ. සිප් සවිය රේඩියෝ තක්සලාව. ආයිබෝවන් දුවේ පුතේ. සිප් සවිය රේඩියෝ තක්සලාවේ තවත් අලුත් කාලච්ඡේදයක් මේ විදිහට ආරම්භ කරන්නට අපි සූදානම් වෙන්නේ. අපේ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට සූදානම් වෙන දරුවන්ට ඉංග්‍රීසි පාඩමක් ඔබ වෙත තිළින කරන්නට. අද දවසේ රජරට ගුවන්විදුලි මැදිරියට ඉංග්‍රීසි භාෂාව පාඩම ඔබ වෙත සමීප කිරීම සඳහා ප්‍රවීණ ඉංග්‍රීසි ආචාර්යවරයෙක් පැමිණ සිටිනවා. ආරාධනා කරනවා ආයිබෝවන් කියලා පිළිගනිමින් සුමින්ද ශාක්‍ය විජේරත්න මහතාට මෙතෙන් පටන් හෝරාවකට ආසන්න කාලයක් අපේ දරුවන් සමග දැනුම බෙදා හදා ගන්න. ආයිබෝවන් ආදරණීය දුවේ පුතේ, සුබ දවසක් ඔයාලා සියලු දෙනාටම. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව රජරට සේවයේ විදිහට රජරට සේවය කල්පනා කරලා තියෙනවා පුතාලට සිප් සවිය නමින් අධ්‍යාපනික වැඩසටහනක් තිළින කරන්නට. ඉතින් මම අද මාධ්‍යවේදී දේශක සුමින්ද ශාක්‍ය විජේරත්න මම අද හිතුවා පුතාලට අපොස සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි භාෂාව පිළිබඳව ඉංග්ලිෂ් ලැන්ග්වේජ් එකේ මාකින් ස්කීම් එක, ඒ වගේම විභාග ප්‍රශ්න පත්‍ර ආකෘතිය ෆෝමැට් එක, ඒ වගේම ප්‍රශ්න කිහිපයක් අද දිනේ සාකච්ඡා කරන්නට. ඉතින් පුතාලට මේ සත්කාරයට නිවැරදි ආකාරයෙන් සම්බන්ධ වෙන්න පුළුවන්. පුතාලා ගාව 2019 ඉංග්‍රීසි භාෂාව පිළිබඳ ඉංග්ලිෂ් ලැන්ග්වේජ් පේපර් එක තියෙනවා නම් ඒක අරගෙන සූදානම් වෙන්න පුළුවන්. අපි පුතා අපේ ඉංග්‍රීසි භාෂාව ඉංග්ලිෂ් ලැන්ග්වේජ් පේපර් එක ගත්තට පස්සේ ඕඩිනර් ලෙවල් එකට O levels වලට ඔයාලට ලැබෙන නිපුණතා 16ක් එතනදී සමීක්ෂණයට ඇගීමට ලක් කරනවා, ඉවැලුවේෂන් එකට ලක් කරනවා. එතකොට පුතාලා දන්නවා පුතාලගේ ඉංග්‍රීසි භාෂාව එසේත් නැතිනම් ඉංග්ලිෂ් ලැන්ග්වේජ් පේපර් එකට පුතාලට පැය 3ක කාලයක් ලැබෙනවා. ඒ පැය 3ක කාලය ඇතුළත පුතාලට ප්‍රශ්න 16කට පිළිතුරු ලියන්න සිද්ධ වෙනවා. අපි කතා කරමු ඉංග්‍රීසි භාෂාව පුතාලට කොයි වගේ නිපුණත්වයක්, කොයි වගේ කම්පිටන්සි එකක් තියෙන්න ඕනද කියලා. ප්‍රධාන වශයෙන් පුතාලට ඉංග්‍රීසි භාෂාව පිළිබඳව, ඇත්තටම ඉංග්‍රීසි කියන්නේ භාෂාවක්, ලැන්ග්වේජ් එකක්. එතකොට භාෂාව නිවැරදිව හසුරුවද්දී, ප්‍රගුණ කරද්දී අවශ්‍ය වෙන කාරණා කිහිපයක් තියෙනවා. පුතාලා මුලින්ම නිවැරදි ආකාරයෙන් ඉංග්‍රීසි භාෂාව තුළ භාවිත වන වචන පිළිබඳ නිවැරදි අවබෝධයක් තියෙන්න ඕනේ. අපි කියනවා වාක්කෝෂය කියලා. වාග්මාලා, vocabulary. ඊළඟට පුතාලා නිවැරදිව ඉංග්‍රීසියෙන් ලියන විදිය, කියන විදිය නිවැරදි ආකාරයෙන් දැනගත යුතුයි. ඒ වින්‍යාසය. අපි grammar කියනවා, ව්‍යාකරණ. ඊළඟට පුතාලට වැදගත්ම කොටසක් විදිහට අපි සලකනවා ඉංග්‍රීසි භාෂාවේ ලිවීමේ හැකියාව. writing skill එක, ඒ potential එක අනිවාර්යෙන්ම තිබිය යුතු වෙනවා. ඒ වගේම පුතාලට මේ පේපර් එක තුල රීඩිං ස්කිල් එකත්, එසේත් නැත්නම් කියවීමේ හැකියාවත් පුතාලට දියුණු කරගන්න වෙනවා. ඒ වගේම තව දෙයක් 11 වෙනි ටෙස්ට් එක යටතේ පුතාලගේ භාෂා ප්‍රවීණතාවය, ලැන්ග්වේජ් ප්‍රොෆිෂියන්සි එක අපි ඇගීමට ලක් කරනවා. එතකොට පුතාලා දැන් නිකන් බර ගතියක් දැනේ මේ කාරණා නිකන් විෂයානුබද්ධ කාරණා විතරක් කියලා. නමුත් අපි ඉස්සරහට ප්‍රායෝගිකව ලස්සනට කතා කරමු මේ නිපුණතා, මේ ස්කිල්ස්, මේ කම්පිටන්සිස් පුතාලා කොහොමද ඩිවෙලොප් කරගන්නේ, කොහොමද ඉම්ප්‍රූව් කරගන්නේ කියලා. එතකොට අපි බැලුවොත් පළවෙනි ටෙස්ට් එක විදිහට පුතාලට හම්බෙලා තියෙනවා 2019 පේපරේ පුතාලා අරගෙන බැලුවොත් පුතාලට ලැබිලා තියෙනවා රීඩිං ස්කිල් එක මෙෂර් කරන, රීඩිං ස්කිල් එක ඉවැලුවේට් කරන ටෙස්ට් එකක්. ඒක පුතාලා අරන් බැලුවොත් ඒකේ ඉන්ස්ට්‍රක්ෂන්ස් විදිහට තියෙනවා match the following notices with the places given below. Write the letter of the most suitable notice in the given box. First one is done for you. දැන් පුතාලා මෙහෙම හිතුවොත් ඉංග්‍රීසි භාෂාව පිළිබඳව හරි දැනුමක් නැති වුණත් හිතන්න පුතාලට කිසිම දෙයක් බෑ කියලා. ඒ වුණත් පුතාලට හැකියාවක් තියෙනවා මේ ලබා දීලා තියෙන වචන යම්තාක් දුරට හෝ ගලපලා හොඳින් අවබෝධ කරගෙන මේකට පිළිතුරු සපයන්න. එතකොට පළවෙනි දේ පුතාලට සිදු කරලා තියෙනවා on a box of full of glassware. මේකට ගැලපෙන දේ. මේකට ගැලපෙන දේ විදිහට glass කියලා තියෙනවා. glassware. අපි පාවිච්චි කරන වීදුරු උපකරණ. එතකොට වීදුරු උපකරණ සාමාන්‍යයෙන් ප්‍රවේශමෙන් පාවිච්චි කරන්න ඕනේ.
පුතා එදිනෙදා භාවිතයේ තියෙනවා care කියන වචනේ. ඒ නිසා පළවෙනි එක විදිහට අපි handle with care කියන පිළිතුරට අපි යනවා. දෙවැනි දේ තමයි පුතාලගේ තියෙනවා ප්‍රශ්න විදිහට at a building site කියලා. පුතාලා දැක්කලා ඇති ඕන තරම් building sites වලට ගියාට පස්සේ constructions sites වලට ගියාට පස්සේ ලංකාවේ එක එක පැතිවල තියෙන ඒකේ safety කියලා තියෙනවා. ආරක්ෂාව පළමුවෙන් කියන එක. ඒතකොට තියෙනවා caution men at work මිනිසුන් වැඩ කරන ස්ථානයක් ප්‍රවේශම් වන්න. එතකොට ඒකට පිළිතුර විදිහට අපිට E ගන්න පුළුවන්. පිළිතුර E caution men at work. ඊළඟට තුන්වෙනි ප්‍රශ්න බැලුවොත් පුතා on a beach. beach එකකදී සාමාන්‍යයෙන් අපි භාවිත කරන්නේ මෙතනදී bathing කියන එක. සමහරු ඒක pronounce කරනවා bathing කියලා. පුතාලට කැමති විදිහකට ඒක pronounce කරන්න පුළුවන්. අපි pronunciation කියන pronunciation ඉතාමත් වැදගත් දෙයක්. no bathing rough sea. එතකොට පුතාලා ඒකට තෝරන්නේ F කියන වර්ණය. ඊට පස්සේ in a bus. සාමාන්‍ය බස් එකකදී අපි භාවිත කරනවා දැකලා තියෙනවා පුතාලට සාමාන්‍ය දැනුම එසේත් නැතිනම් common sense තියෙනවා නම් පුතාලට මේක හරිම පහසුවෙන් ගන්න පුළුවන්. reserved for pregnant mothers. pregnant mothers සඳහා මෙය වෙන් කර ඇත. එසේත් නැතිනම් ගැබිනි මව්වරුන් සඳහා මෙම ආසනය වෙන් කර ඇත කියන එක. at a temple සාමාන්‍ය පුතාලා ටෙම්පල් එකකදී එසේත් නැතිනම් පන්සලකදී ආගමික ස්ථානයකදී මොකද කරන්නේ? ආගමික ස්ථානයකදී සාමාන්‍යයෙන් පුතාලාගේ shoes අනිවාර්යෙන්ම ගලවනවා. ඒ නිසා take off shoes. සහ අවසාන වශයෙන් පුතාලට ඉතුරු වෙන වර්ණය in a library සාමාන්‍යයෙන් දැකලා තියෙනවා reference. පුතාලා පොත් පාවිච්චි කරනවා නම් පරිශීලනය කරනවා නම් refer කරනවා නම් එතන තියෙනවා reference only කියලා. එතකොට මේ විදිහට පහසුවෙන්ම පළවෙනි ප්‍රශ්නයට පුතාලට මුහුණ දෙන්න පුළුවන්. අපි මුලින් පුතාලට මම කිව්වා ඉංග්‍රීසි භාෂාව පිළිබඳව ශූන්‍ය දැනුමක් තියෙන ළමයෙක් හිතමු අපි null කියලා knowledge එක. නමුත් common sense තියෙනවා නම් පුතාලා සමාජයේ ජීවත් වෙද්දී දැකලා තියෙනවා නම් මේ දේවල් සාමාන්‍ය දැනීම තියෙනවා නම් පළවෙනි එක තප්පර ගාණක් ඇතුළත පුතාලට සිදු කරන්න පුළුවන්. ටෙස්ට් 2 එකට දෙවැනි evaluation එකට අපි ගියොත් ඒකේ තියෙන පුතා මේ විදිහට fill in the blanks in the following dialogue. Use the words in the given box. Write the letter of the correct word in the space given. මේකේ paragraph එකක් තියෙන්නේ පුතා. එතකොට paragraph එක පුතාලා මුලින්ම මේ භාෂාවේ වචන පිළිබඳව නිවැරදි අවබෝධයක් තියෙන්න ඕනේ. එතකොට අපි dialogue එක බැලුවොත් Rashmi, wow, what a lovely photograph. Is this your family? කෙතරම් ලස්සන ඡායාරූපයක්ද මේ වාගේ ෆැමිලි එකද කියලා රශ්මි අහනවා. මං හිතනවා පුතාලා ගාව 2019 ඉංග්‍රීසි පේපර් එක ඇති කියලා. නැති පුතාලා ටක් ගාලා පේපර් එක හොයාගන්න මේ වැඩසටහන යන අතරතුරදී. මොකද පුතාලට ප්‍රශ්න පත්‍රයක් සාකච්ඡා කරන නිසා අතිශයින්ම වැදගත් වේවි. මේ සාකච්ඡාව වඩාත් ඵලදායී වේවි පුතාලා ප්‍රශ්න පත්‍රය සොයාගෙන තියෙනවා නම්. ඊට පස්සේ මෙතන පළවෙනි එක ඔබ වෙනුවෙන් ෆිල් කරලා තියෙනවා පළවෙනි blank එක. Yes, it was taken by my sister's wedding. What do you blank එකක් තියෙනවා is sitting next to me. එතන blank එකක් තියෙනවා. එතකොට එතනට ගැලපෙන විදිහට පුතාලා දන්නවා අපි සාමාන්‍යයෙන් grammatically ගත්තොත් අපි පාවිච්චි කරනවා present tense එකේ emphatic form එකේදී do යන helping verb එක. එතකොට what do you සාමාන්‍යයෙන් භාවිත වෙන්නේ base verb එකක්. පුතාලට කිසිම දැනුමක් නැති වුණත් පුතාලට ඒ දැනුම තියෙනවා නම් සාමාන්‍යයෙන් what do you කියන එකත් එක්ක පුතාලා අනිවාර්යෙන්ම දන්නවා එතනට එන්න ඕනේ verb එකක්. verb එකෙත් basic verb එක නැත්නම් base verb එක. මූලික ක්‍රියාපදය. එතකොට මූලික ක්‍රියාපදයේ දෙනවා නම් අනිවාර්යෙන්ම පුතාලා දන්නවා එතනට එන්න ඕනේ think කියන එක E. ඊට පස්සේ it must be your blank එකක් තියෙනවා. එතකොට කවුද? සාමාන්‍ය සිස්ටර්ත් එක්ක යෙදෙන මොකක්ද? සිස්ටර් කියන්නේ පුතාලා දන්නවා ඒක noun එකක්. එහෙනම් noun එකට ඉදිරියෙන් එන්න ඕනේ මොකක්ද? නාම විශේෂණ පදයකට ඉදිරියෙන් එන්න ඕනේ. නාම පදයකට ඉදිරියෙන් එන්න ඕනේ නාම විශේෂණ පදයක්. මොකද ඒක විශේෂණය කරනවා, modify කරනවා, specify කරනවා. ඒ නිසා සිස්ටර්ට ඉදිරියෙන් යෙදෙනවා පුතා මොකක්ද? twin කියන එක, twin sister.
Yes, you are right. Two of you look the same. ඔයාලා දෙන්නම එක වගේ. same කියන වචනේ හිතුවත් පුතාලට හිතන්න පුළුවන් ඒකට එන්නේ twin කියලා. ඒ වගේ අර පොඩ්ඩක් විචක්ෂණශීලී වෙන්න ඕනේ. පුතාලා නියොටික් වෙන්න ඕනේ. පුතාලගේ brain එක පාවිච්චි කරන්න. ඇත්තටම ඉංග්‍රීසි භාෂාව විතරක් නෙමෙයි පුතේ. විෂය ඕනම විෂයන් 9ක් තියෙනවා පුතාලට. හැමතිස්සෙම පුතාලා තාර්කික බුද්ධිය. ඇත්තටම ලෝක ජීවත් වෙද්දිත් වැදගත් වෙනවා critical thinking සහ අපි කියනවා සංකීර්ණ sannivedana කුසලතා. complex communication skills. මෙන්න මේ දෙක තියෙනවා නම් පුතාලට ඕන තැනක ගිහින් ජීවත් වෙන්න පුළුවන්, survive වෙන්න පුළුවන්. අපි හතරවෙනි එකට ගියොත් and you both are wearing කියන්නේ පුතාලා දන්නවා මොකක්ද? පළඳිනවා. එතකොට පළඳින්නේ සාමාන්‍ය මොනවද? මොනවා හරි ඇඳුම් හරි footwears හරි නැත්නම් clothes හරි. මෙතන තියෙන එකම cloth එක frocks. එතකොට fourth blank එකට එන්නේ frocks කියන එක. ඊළඟට පුතා aren't you. මේක හොඳයි. පුතාලා ඉගෙනගෙන ඇති question tags හරිම සරලයි. මේ හැම දෙයක්ම අපිට මේ විනාඩි 50ක කාලය තුල පැයක ගුවන් කාලය තුල පුතාලට කියලා දෙන්න අමාරුයි. පුතාලා ඉගෙනගෙන ඇති question tags. සාමාන්‍යයෙන් ගුරුවරු පවා භාවිත කරනවා. අපි සාමාන්‍යයෙන් දැකලා තියෙන ඉංග්‍රීසි වල මොනවා හරි දෙයක් අනුමත කරන්න. no කියලා කියනවා. එහෙම නේද කියලා. නමුත් නිවැරදිම ආකාරයේ ප්‍රොෆෙෂනල්ම විදිහට ප්‍රොෆිෂන්ට් විදිහට අපි ওই දෙයක් භාවිතා කරන්නේ question tags එකක් මාර්ගේ. ඒකේ අදහස තමයි එහෙම නේද කියලා කියන්න ඕන. හරිම සරලයි ඒක ගන්න විදිය. කොහොමද? and you both are wearing. පුතාලා මුලින්ම helping verb එක ගන්නවා. helping verb එක මොකද්ද? are. එතකොට ඒකේ negative form එක. are නම් are not එකේ shortened form එක. shortened form එක තමයි aren't කියන එක. aren't එකත් එක්ක අපි පාවිච්චි කරනවා subject එක. හරිම සරලයි. එතකොට and you both are කියන එකේ you තමයි subject එක. එහෙනම් question tag එක එතන අහලා තියෙනවා aren't you කියලා. එතකොට සම්පූර්ණයෙන්ම මේ grammar කොටස් එක මම cover කරන්නේ පුතාලට මේ කාල සීමාව ඇතුළත. is the boy wearing the red? F එකේ තියෙනවා blank එකක්. red මොකක්ද? red පුතාලට ගැලපෙනවා එතනට යොදන්න සුදුසුම වචනේ තමයි shirt. මොකද red කියන්නේ මොකක්ද පුතා? නාම විශේෂණ පදයක්. ඒක noun modifier එකක්. noun එක specify කරනවා, විශේෂණයට ලක් කරනවා. ඒ නිසා එතනට ගැලපෙන්නේ red shirt කියන එක. ඊළඟට අංජනි කියනවා නැත්නම් අංජානි කියනවා no he is the youngest. එතනත් පොඩි grammar point එකක් තියෙනවා. grammar points නම් ඕන තරම් තියෙනවා අපිට භාෂාව කතා කරද්දී. කිහිපයක් හරි පුතාලට අද ඉගෙන ගන්න පුළුවන් නම් හරි වටිනවා. මෙතන තියෙනවා he is the youngest. අපි මෙහෙම හිතමු. දැන් පුතාලගේ පන්තියේ ඉන්නවා දක්ෂ ළමෙක්. නැත්තම් හොඳින් ඉගෙන ගන්න පුළුවන් ළමෙක්. පුතා හොඳ ළමෙක්. දැන් පුතාගේ අම්ම හොඳ ළමෙක් කියලා කියනවනේ. නමුත් අල්ලපු ගෙදර අම්මට කොහොමද? පුතාට වඩා ඒ ගෙදර ළමයා වඩා හොඳයි. එතකොට අපි නාම විශේෂණ පදයේදී සංසන්දනය කරද්දී comparative form එකේදී පුතා good boy කෙනෙක් නම් එයා better than. අපි better than කියන වචනයත් එක්ක තමයි than කියන phrase එකත් එක්ක තමයි better than. ඊළඟට හොඳම ළමයා නම් මේ ගමේ ඉන්න හොඳම ළමයා නම් ඉන්නේ ඊට එහා ගෙදර නම් අපි යාට කියනවා the best කියලා. අනිවාර්යෙන්ම හොඳම ආකාරය දක්වද්දී නාම විශේෂණ ආකාරයේද superlative form එකේදී අපි අනිවාර්යෙන්ම භාවිත කරනවා the කියන article එක. එතකොට no he is the youngest. එතන පොඩි grammar point එකක් මම කිව්වේ. එතකොට අවසාන එකේදී තියෙනවා අවසාන blank එකේදී but he is very d එක තියෙනවා. මොකද්ද d එකට දෙන්න ඕනේ? එතනත් නාම විශේෂණ පදය d tall කියන නාම විශේෂණ පදය. එතනින් මේ ඩයලොග් එක අවසන් වෙනවා. එතකොට පුතා අපි මේ සාකච්ඡා කරේ දෙවැනි ආකාරය. එතකොට මුල් ප්‍රශ්න දෙක පැහැදිලිව සාකච්ඡා කරා. ඊට පස්සේ පුතාලට මම කිව්වා writing skill එක අනිවාර්යෙන්ම භාෂාව හසුරුවද්දි සහ පේපර් එකට උත්තර ලියද්දි අනිවාර්යෙන්ම වැදගත් වෙනවා කියලා. පුතාලා ඇත්තටම කැමතිත් නැහැ සමහර වෙලාවට ඒ ස්කිල්ස් වලට. නමුත් වැදගත්ම දේ තමයි අපිට ලකුණු ගන්න පුළුවන් ලොකුම කොටස් තියෙන්නේ රයිටිං වල. පුතාලා කිව්වොත් රචනාවට ලකුණු 15ක් වෙන් වෙනවා. 15 marks are allocated. Then for the 14th test එකට පුතාලට ලකුණු 10ක් එකතු වෙනවා. ඒකේ pie chart එකක් හරි bar graph එකක් හරි දුන්නා. මෙතන තියෙන්නේ writing.
ඊළඟට 6 වෙනි ප්‍රශ්නෙත් පුතාලට නෝට් එකක් හරි නෝටිස් එකක් හරි ලියන විදිහ එනවා. අපි ඒක කතා කරමු. ඊළඟට 8 වෙනි එකෙත් පුතාලට ෂෝට් පැරග්‍රාෆ් එකක් ලියන්න තියෙනවා. එතකොට මුළු ලකුණු එකතු කරාම පුතා සාමාන්‍ය ලකුණු 35ක් 40ක් වගේ. ඒ කියන්නේ පුතාලට A පාස් එකට A ග්‍රේඩ් එකට යන්න අමාරුයි පුතාලා රයිටිං හරියට හදාගෙන නැත්තම්. ඒ නිසා වැදගත්ම දේ තමයි රයිටිං නිවැරදිම ආකාරයෙන් සකස් කරගන්න එක. ඒ නිසා රයිටිං ගොඩක් වැදගත් නිසා මුල් ප්‍රශ්න දෙක කතා කරලා අපි යමු පුතා 6 වෙනි ප්‍රශ්නෙට. 6 වෙනි ප්‍රශ්නේ තියෙන්නේ පුතාලට ලියන්න තියෙනවා නෝට් එකක් හරි නෝටිස් එකක් හරි. අනිවාර්යෙන්ම පුතාලා ප්‍රශ්න පත්‍ර වලට පිළිතුරු සපයද්දි සහ ගුරුවරුන්ගේ මාර්ගයෙන් පුතාලා මාකින් ස්කීම් එකක් අරන් ඒ ක්‍රයිටීරියා අනුව ලියන විදිය ඉගෙන ගන්න. අද අපි ඒක ඉගෙන ගමු. 6 වෙනි ටෙස්ට් එක ගත්තොත් පුතාලට ලකුණු 5ක් ලැබෙනවා. 5 marks are allocated for test 6. From those 5 marks, 2 marks are allocated for your content. අන්තර්ගතයට ලකුණු 2ක් තියෙනවා. ඊළඟට for your language 3 marks are allocated. ලකුණු 3ක් allocate කරලා තියෙනවා. එතකොට ලකුණු 3ක් allocate කරද්දී පුතාලා දැනගන්න ඕනේ සාමාන්‍යයෙන් meaningful paragraph එකක් ලියන්න. ඊළඟට අනිවාර්යයෙන්ම grammatical errors ගොඩක් අඩු කරන්න. ඊළඟට content එක නිවැරදි ආකාරයෙන් තියෙන්න ඕනේ. සාමාන්‍යයෙන් connected sentences තියෙන්න ඕනේ. එතකොට ලකුණු 3ම ප්‍රධානය වෙන්නේ පුතාලට well connected sentences තිබ්බහම සහ grammatical errors නැති වුණාට පස්සේ spelling සහ punctuation mark විරාම ලකුණු නිවැරදි ආකාරයෙන් තිබ්බොත්. ලකුණු 2ක් වගේ හම්බෙනවා පුතාලට. සමහර වෙලාවට වැරදි අඩුපාඩු කිහිපයක් තියෙන්න පුළුවන්. නමුත් හොඳට කනෙක්ට් කරපු well connected sentences තියෙනවා සහ spellings වල සහ punctuation වල පොඩි වැරදි තියෙන්න පුළුවන්. ඒකෝ ලකුණු 2ක්. සහ ලකුණු 1ක් වගේ හම්බෙනවා වැරදි ගොඩක් තියෙනවනේ. ඒ කියන්නේ නිවැරදි වාක්‍ය ගොඩක් අඩු ප්‍රමාණයක් නම් තියෙන්නේ පුතාට හම්බෙන්නේ ලකුණු 1ක් වගේ. සියලුම වාක්‍ය වැරදි නම් ඉතින් අමාරුයි ලකුණු දෙන්න. ඊළඟට කන්ටෙන්ට් එක අන්තර්ගතය ගත්තට පස්සේ පුතාලට නෝට් එකක් ගත්තත් නෝටිස් එකක් ගත්තත් පොයින්ට්ස් ඔක්කොම තියෙන්න ඕනේ. නෝටිස් එකක අපි හිතමු සාමාන්‍යයෙන් පුතාලගේ පාසලේ සුබසාධක වෙල්ෆෙයාර් සොසයිටි එකකින් පුතාලා ඕගනයිස් කරනවා මෙඩිකල් කැම්ප් එකක්. මේ දවස්වල තියෙන ප්‍රශ්නෙත් එක්ක නැත්තම් ඩොනේෂන් ප්‍රෝග්‍රෑම් එකක්. එතකොට මේ ඩොනේෂන් ප්‍රෝග්‍රෑම් එක ඕගනයිස් කරද්දී පුතාලට අවශ්‍ය පොයින්ට්ස් ටිකක් තියෙන නෝටිස් එකේ දාන්න. මොනවද ඩේට් එක, ඊළඟට වෙනීව් එක, ඊට පස්සේ ටයිම් එක, ඕගනයිස් කරන්නේ කවුද, සංවිධානය කරන්නේ කවුද, ඊළඟට මොන වගේ පර්පස් එකක්ද, මොන වගේ අරමුණක්ද, මොන වගේ ඔබ්ජෙක්ටිව් එකක්ද තියෙන්නේ. මෙන්න මේ පොයින්ට්ස් ටික ඉන්ක්ලූඩ් කරනවට පුතාලට හම්බෙනවා ලකුණු 2ක්. ඊළඟට එක ලකුණක් හම්බෙනවා ඔය කියන කාරණාවලින්. මොකක්ද ඔය කියන කාරණාවලින් පොඩි සුළු වැරදීම් තියෙනවා. නමුත් සම්පූර්ණයෙන්ම අදාළ නොවන දෙයක් ලියලා තිබ්බොත් පුතාලට ලකුණු ලැබෙන්නේ නැහැ. හරි. අපි 2019 ආපු ප්‍රශ්නය බලමු ටෙස්ට් 6 වල. ඒකේ තියෙනවා පුතා ලියලා You are the secretary of the English Literary Association of your school. You have organized a singing competition in English. Write a notice inviting all the students of grade 9 to watch the event. හරි. එතකොට මොකද්ද කියන්නේ? You are the secretary. ඔයා තමා English Literary Association එකේ secretary. So you have organized a singing competition in English. ඉංග්‍රීසි භාෂාවෙන් ගායන තරගයක් සංවිධානය කරලා තියෙනවා. එතකොට ඒ සඳහා ආරාධනා කරන්න කියලා තියෙන්නේ grade 9 students ලට. එතකොට පුතාලට සරලවම ලියන්න තියෙන්නේ මේ ප්‍රශ්නෙන් අරන් පුතාලට ලස්සනට ගොඩනගන්න පුළුවන්. අපි ඒ විදිහ ඉගෙන ගමු. ඒ කියන්නේ ට්‍රික්ස් තියෙනවා. මම දැන් කලිනුත් කිව්වා ඉංග්‍රීසි භාෂාව පුතාලට ගොඩක් අමාරු වුණත් පුතාලා මොලේ පාවිච්චි කරොත් හොඳට වචන දිහා බලන්න. පොඩි දැකලා හුරු පුරුදු ගතියක් තියෙන්න පුළුවන්. මම මේ කියන්නේ පුතා ඉංග්‍රීසි භාෂාව ගොඩක්ම අමාරු දරුවෙක්. දැන් හදාගෙන යන දරුවෙක්ට. එතකොට විභාගෙට යද්දී වුණත් ඔයාට අපහසුතාවයකට ඔයා ලක් වුණත් ඔයාට common sense තියෙනවා නම් සාමාන්‍ය අවබෝධය තියෙනවා නම් පුතාට ලකුණු ගන්න පුළුවන්. එතකොට මෙතනත් වෙන්න ඕනේ අමාරුම ළමයෙක්ට උනත් පුළුවන් කොහොමද මේ ප්‍රශ්න දිහා බලාගෙන ඒ අනුව ගොඩනගන්න. පුතාලා තියෙනවා
ලියන්න තියෙනවා මෙතන Secretary of the English Literary Association. මුලින්ම බලන්න ඕනේ කවුද සංවිධානය කරන්නේ? ඉංග්‍රීසි English Literary Association. ඉංග්‍රීසි සාහිත්‍ය සංගමය සංසදය. එතකොට ඒක සංවිධානය කරනවා ඔයාගේ පාසල. පුතාගේ පාසල. එතකොට අපි කිව්වොත් මේ විදිහට The English Literary Association of අපි මෙහි පාසලක් ගත්තොත් Central College Anuradhapura. The English Literary Association of Central College Anuradhapura සංවිධාන කරලා දැන් ඔයාලට පේන්න තියෙනවා. ඒ කියන්නේ posters ගහලා තියෙනවා, banners ගහලා තියෙනවා. එතකොට සංවිධාන කළා. එතකොට පුතාට ප්‍රතිඵලය බලන්න පුළුවන්. ඒ නිසා පාවිච්චි කරන්නේ perfect ක්‍රියාව සම්පූර්ණයෙන්ම කරලා ඉවරයි. ඒ නිසා ක්‍රියාව සම්පූර්ණයෙන් කරලා ඉවරනවාට ප්‍රතිඵල බලන්න පුළුවන් අපිට perfect නිසා. ඒ නිසා අපි පාවිච්චි කරනවා perfect tense එක. එතකොට has organized a singing competition in English. සරලෝම අර වාක්‍යෙම ගත්තා. සරලෝම singing competition එකක් organize කරලා තියෙනවා. පුතාට connect කරන්න තිබේ මොකද්ද? English Literary Association of your school වෙනකොට පුතාගේ ඉස්කෝලේ දැම්මා. මම දැම්ම Central College Anuradhapura. එතකොට the English Literary Association of Central College Anuradhapura you have නේ. එතකොට මේක මොකද්ද? singular tense එකක් නේ. association කියන එක singular. ඒ නිසා අපි පාවිච්චි කරනවා has organized. you නම් have මේක association එකක් නිසා අපි පාවිච්චි කරනවා පුතා has organized a singing competition in what? in English. ඊට පස්සේ විස්තර ටික දානවා. මොනවාද? සරලවම ඕන විදිහකට ඕනම notice එකකදී ලියන්න පුළුවන් it will be held කියලා. මෙය පැවැත්වෙන්නේ කියන එක. it will be held on කියලා අපි date එක දානවා. on 2nd of January 2021 කැමති එකක් 2020 එහෙම පාවිච්චි කරන්න පුළුවන්. right? ඊට පස්සේ at කියලා අපි වෙලාවක් දානවා. 2 pm. ඊළඟට in කියන එකත් එක්ක venue එක දානවා. පුතාලා කොහෙද? school auditorium එකේද? පුතාලට school auditorium එකක් නැත්නම් open stage එකේද? එසේත් නැතිනම් පුතාලට main hall එක පාවිච්චි කරන්න පුළුවන්. නැත්නම් වෙනම රංගශාලාවක් වගේ තියෙනවනේ. ඒ වගේ theater එක use කරන්න පුළුවන්. ඒ වගේ විවිධ ස්ථාන තියෙනවා. ඒ venue එක ගැලපෙන විදිහට දාන්න පුළුවන්. අවසානට වෙන්න ඕන දේ මොකද්ද? grade 9 students ලා මේකට එන්න ඕනේ. එතකොට මොකද්ද ලියන්න ඕනේ? all the students of grade 9 are invited to watch the event. That's all you have to write. ඊට පස්සේ Secretary English Literary Association you have to write your name. What? Central College Anuradhapura. Your school name you have to write it. Right? So that's all about the notice. දැන් හිතන්න වෙන දෙයක් දෙනවා කියලා පුතාලගේ village එකේ welfare society එකේ මොකක් හරි donation program එකක්. දැන් කොහොමද ලියන්නේ? ඕකම තමයි ඔය structure එකම තමයි දෙන්නේ. You are the secretary of the welfare society of your village. Suppose that you are organizing a donation program for the people who are affected with this pandemic, viral pandemic. So you are doing a donation program. මේ viral වසංගතය නිසා, virus වසංගතය නිසා ආපදාවට පත්වෙච්ච, ව්‍යසනයට පත්වෙච්ච මිනිස්සුන්ට donation program එකක් කරනවා. ඒතර donation program එක පුතා කරනවා කියලා මේ structure එකමයි කොහොමද? The welfare society of, you can write your place, your village, Vijaypura. The welfare society of Vijaypura, you can write specific name. some මොකක් හරි සමගිපුර හරි පුතාලගේ village එකේ නම ලියන්න පුළුවන්. මොකක් හරි. එතකොට the welfare society of Samagipura has organized මොන program එකක්ද? donation program එකක්. ඒ donation program පුතාලට ඕන purpose එකක් ලියන්න පුළුවන්. to support the people who were affected කියලා, who were affected by viral pandemic, corona viral pandemic කියලා ලියලා it will be held on කියලා පුතාලට ගැලපෙන date එකක් දාලා, at කියලා දාලා ගැලපෙන time එකක් දාලා, ඊළඟට in කියලා පුතාලට කොහේ හරි temple එකක හරි නැත්නම් වෙන religious place එකක හරි මොකක් හරි ආගමික ස්ථානයක හරි තියෙන තැන දාලා in කියලා දාන්න පුළුවන්. ඊට පස්සේ අවසානයේදී පුතාලා invite කරන පිරිස කාටද ආරාධනා කරන්න කියලා ලියන්න පුළුවන්. all the villagers are kindly requested to attend the program. නැත්නම් all the villagers are kindly requested for the program. ඒ වගේ ලියන්න පුළුවන්. ඊට පස්සේ පුතා ලියනවා secretary welfare society Samagipura හරි පුතා දාන village එකේ නම.
එතකොට ඒ වගේ නෝටිස් එකක් ලිව්වොත් දරුවෝ පොයින්ට්ස් ටික තියෙනවා නම් සම්පූර්ණයෙන් පුතාට ඒ ලකුණු දෙක හම්බෙනවා. ඒ නිසා ටෙන්සර්ස් මික්ස් කරගන්න යන්න එපා පුතා. මම සරලවම කියන්නේ මොකක් හරි දෙයකින් ඕගනයිස් කරලා තියෙනවා මුලින්ම ටෙන්ස් එකේ පුතා පාවිච්චි කරන්න පර්ෆෙක්ට් ටෙන්ස් එක. ඊට පස්සේ ඉදිරියේදී පැවැත්වෙන නිසා පුතා පාවිච්චි කරන්න ෆියුචර් එක, ඒකෙත් ෆියුචර් පැසිව් එක. එතකොට ග්‍රැමටිකල් මිස්ටේක්ස් වෙන ප්‍රමාණය අතිශයින්ම අඩුයි, වෙන්නෙම නැති තරම්. අවසානයේදී පුතාලා ඉන්වයිට් කරන එකත් පැසිව් වලින් සරලවම ලියන්න පුළුවන්. දැන් ස්ටුඩන්ට්ස්ලාට all the students are invited, or else since you are doing a donation program in your village you can write all the villagers are invited. සියලුම ගම්වාසීන්ට ආරාධනා කරනු ලබනවා. පැහැදිලිනේ? එතකොට ඒ විදිහට ලියන්න පුළුවන්. හරි?